ආයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සක්වල අඩවිය අපිත් එක්ක එකතු වෙන ඔබ හැම කෙනෙකුටම. ඉතින් මේ අප්‍රේල් මාසෙ කියන්නේ ටිකක් අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙන මාසයක් මේ ප්‍රශ්න ගැටලුත් එක්ක. එකක් තමයි අපි ආර්ථිකමය වශයෙන් ටිකක් පීඩාවට පත් වෙලා ඉන්න වෙලාවක ඒත් අපිට අවුරුදු සමරන්න පුළුවන්කම තියෙනවා. පහුගිය අවුරුදු කීපයක අපි අවුරුදු කියලා දෙයක් සැමරුවේ නැහැ. එක දිගට අවුරුදු කීපයක්. එතකොට ඒ වගේම මේ අවුරුද්ද තවත් අපිට විශේෂ වෙනවා අප්‍රේල් ගැන කතා කරනකොට මේ ග්‍රහ මාරු හින්දා. අපි හැමෝම ටිකක් බියක් දනවන, අපි හැමෝම වැඩි උනන්දුවකුත් දක්වන සෙනසුරුගේ මාරුවක් ගැන හැමෝම කතා කරනවා. එතකොට මොකද්ද මේ සෙනසුරුගේ මාරුව කියන්නේ? ඇත්තටම මෙයා මාරු වෙනවද? එතකොට නියම විදිහට මාරු වෙන කාල සීමාව මොකද්ද? බලපෑමක් ඇති වෙනවද? ගොඩක් අය කියනවා මේ ලග්න වලට ඒ රාෂ්ටකය තවදුරටත් බලපවත්වනවා. මේ ලග්න හිමියෝ එතනින් දුරස් වෙනවා. ඒ වගේ විවිධාකාර දේවල් අහනවා මේ කාල සීමාව වෙනකොට. තව ඉස්සරහට තව මේක කිට්ටු වෙනකොට තවත් බලපවත්වනවා මේවා අහනවා වැඩි. එතකොට මේ පිළිබඳව හරි සමන් දැක්මක් ඔබ තුල තියෙනවා නම් ඔබට කිසිම සැක සංකාවක් නැහැ. ඔබ දන්නවා ඔබ ගැන මට මේ වගේ ග්‍රහ තත්ත්වයක් ගත වෙන්නේ. එහෙනම් මම ඒ රාෂ්ටකයේ මෙච්චර කාලයක් ගෙවුවා. දැන් මෙතනින් එහාට මට ඒ රාෂ්ටකයේ බලපවත්වන්නේ නැහැ. එහෙමනම් අනිත් අය දැනගන්නවා මට තව ගොඩක් කාලෙකින් තමයි ඒ රාෂ්ටකයේ ඉන්න තියෙන්නේ. එහෙමනම් දැන් මට එහෙම දෙයක් නැහැ කියලා. එතකොට ඒ වගේ අර ජීවිතේ ගලාගෙන යන රටාවත් එක්ක අපි විවිධ ප්‍රශ්නත් එක්ක හෙම්බත් වෙලා ඉන්න අවස්ථාවක මේ දේවල් පිළිබඳවත් වැරදි ආකල්ප අදහස් ඔලුවට ආවහම අපිට හිතා ගන්න බෑ අපි මොකද්ද කරන්නේ මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේ පැටලිච්ච අසරණ වෙච්ච හිත පීඩාවටපත් වෙච්ච බහුතරයක් අපේ ආදරණීය ජනතාව වෙනුවෙන් හරි දැක්මක් ලබා දෙන්නයි සක්වල අඩවිය අපේ වෑයම වෙන්නේ. එහෙමනම් අපි බලමු මේ කතා කරන සෙනසුරු මාරුව කියන්නේ මොකද්ද? ඇත්තටම මේ සෙනසුරු ඉන්න රාශියෙන් ඊළඟ රාශියට යෑම තමයි අපි මාරුවක් විදිහට හඳුන්වන්නේ. එතකොට මේක නියමිත වශයෙන් අපේ දිනබකවානු විදිහට මේ සෙනසුරුගේ මාරුව අප්‍රේල් 29 වෙනිදා 7:53ට කුම්භ රාශිගත වීම දකින්න පුළුවන්. එතකොට දැන් මේ සෙනසුරුගේ වක්‍ර මේ සෙනසුරුගේ ගමන මෙහෙම සිද්ධ වුණාට මේ අතරමැද කාලයේදී වක්‍ර නිවෘත වීම හරහා ඒක කෙටි කාලයකට බලනොපා තිබිලා නැවතත් මේක බලපාන තත්ත්වයක් උද්ගත වෙනවා. ඉතින් මෙතෙන්දී අපි දල වශයෙන් අද වැඩසටහනේදී සෙනසුරුගේ මාරු වීම පිළිබඳව කතා බහ කරනවා. නමුත් ඔබට පුළුවන් මේ පිළිබඳව සාරගර්භ ඔබේ කේන්දරයට පොදුවේ ඔබේ කේන්දරයටම පුද්ගලිකව බලපාන්නේ කොහොමද කියලා සාරගර්භ විග්‍රහයක් ඔබේ ජ්‍යොතිර්වේදියා හමු වෙලා ලබා ගන්න. ඒක ඔබට බොහොම ඥානාන්විත ක්‍රියාවක් වෙනවා. මොකද ඉදිරි කාල වකවානුව පිළිබඳව ක්‍රියාත්මක වෙද්දී ඔබ ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඇති ජීවිතේ විදේශගත වීම ඔබේ රැකී ආරක්ෂා කටයුතු ඔබ අලුතෙන් විවාහ වෙන්න බලාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ අර බොහොමයක් දේවල් බලාපොරොත්තුත් එක්ක කටයුතු කරන කෙනෙකුට මේ දේවල් කොහොමද ජීවිතයට එකතු කරගන්නේ? ඒ රාෂ්ටක දෝෂය එතකොට කොයිතරම් දුරකට බලපවත්වනවද? ඇත්තට මේකෙන් කිසිම හානියක් නැද්ද? සෙනසුරුගෙන් ඔබට රාජ්‍යෝගයක් තියෙනවද? මේ වගේ කරුණු කාරණා පිළිබඳව හරිහමං විදිහට දැනගත්තට පස්සේ ඔබට බය නැතුව ඔබේ අනාගත තීන්දුව ගන්නට පුළුවන්. ඉතින් ඒ වාසිය ඔබට තියෙනවා. ඒක දැන ගැනීම හරහා අපි ගොඩක් වෙලාවට මේ දේවල් පොදුවේ හැමෝටම කතා කරන්නේ. මේෂ ලග්නය ගත්තොත් පොදුවේ සියලුම මේෂ ලග්න හිමියන්ට කතා කරනවා. එතකොට ඒ තත්වයේ තුල ඔබ හොඳ ග්‍රහ දශාවක ඉන්න පුළුවන්. සෙනසුරු ඔබට බොහොම බලවත් වෙලා ඉන්න පුළුවන්. සෙනසුරුගෙන් රාජ්‍යෝගයක් උදා වෙලා තියෙන්න පුළුවන්. අන්න එවන් වූ කාලවකවානුවක් තියෙන කෙනෙකුට නම් ඒ දේවල් වල අපි කියන ප්‍රතිඵලය යම්කිසි වෙනසකට භාජනය විය හැකියි. ඉතින් අන්න ඒ නිසා ඒ තත්වය තේරුම් අරගෙන ඔබ ඒ විදිහට ජීවිතේට අලුත් දේවල් එකතු කරගන්න උත්සාහවන්ත වෙන්න, හිතන්න, පතන්න කියන මතක් කිරීමත් එක්කලා අපි යොමු වෙනවා ලග්න 12 ගැන කතා කරන්නට. මේෂ ලග්නය. මේෂ ලග්න හිමියන් ගැන කතා කරනකොට මේෂ ලග්න හිමියන්ට මේ කාල සීමාව තුලදී මේ සෙනසුරුගේ ප්‍රවිෂ්ටියත් එක්ක ඒ රාෂ්ටක තත්වයක් උදා නොවුනත් ඔබට ඔබගේ කටයුතු සිද්ධ කර ගැනීමේදී යම්කිසි පීඩාකාරී තත්වයන් ඇති වෙන්න පුළුවන්. හිතේ දැඩි බව ඕනෑවට වඩා බලපවත්වන ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඔබ කරන කියන වැඩ කටයුතු තුළ යම්කිසි ආකාරයකට වෙනසක් අත්දකින්නට සිද්ධ වෙනවා. හැබැයි මේ වෙනස තුළ ඔබට යම්කිසි සාර්ථකත්වයක් ලැබෙනවා වගේම යම්කිසි ආකාරයකට දුෂ්කර කාල පරිච්ඡේදයකට මුහුණ දෙන්න සිදු වෙන්න පුළුවන්. ඉතින් මේ දෙපැත්තම සමබරව කරගෙන සාර්ථකත්වයේ වැඩිපුර ලබා ගන්නට ඔබ උනන්දු වෙන්නට ඕනේ. ලෙඩ රෝග අසනීප වලින් පෙළුණා වූ අයට නම් ඒ දේවල් වලින් යම්කිසි සුවයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමන්ගේ රැකියාමය පැත්තෙන් ඒ බලාපොරොත්තු යම් ආකාරයකට සාර්ථක වීමක් දකින්න පුළුවන්. ව්‍යාපාර පවත්වාගෙන යන අයට
ඒ දේවල් වලින් යම් සහනයක් සුබදායක තත්ත්වයක් ලබා ගන්න පුළුවන්. සෙනසුරු එක පැත්තකින් අර ලැබීම ඇති කරනකොට අනිත් පැත්තෙනුත් තව ග්‍රහචාරයේ දෝෂයක් තියෙනවා නම් ඒ දේවල් කප්පාදුවකට ලක් වෙනවනේ. දැන් මෙතෙන්දී රාහුගේ ලග්නගත වීමක් තියෙන නිසා ඔබට දැඩි මුරණ්ඩු ස්වභාවයක්, හිතුවක්කාර තීරණ තීන්දුව ගැනීමක්, දැඩි තත්වයට පත්වීමක් ආදී දේවල් කරන්න හිතෙනවා. එතකොට අතනින් ලැබෙනා වූ සුබඵලවල යම් කිසි ආකාරයකට අහෝසි වීමක්, ඒ දේවල් නැතිවීමක්, ඔබගෙන් ඒ සුබඵලයන් ඈතට යෑමක් සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒ නිසා දැන් අපි එකම ග්‍රහයකගේ මාරුවක් සම්බන්ධයෙන් කතා කරනකොට මෙතෙන්ට අනිත් අයගේ ලැබෙනා වූ දෘෂ්ටියත් විශේෂ වැදගත්කමක් දරනවා. ඉතින් ඒ නිසා එහෙම කටයුතු කරගෙන යනකොට විශේෂයෙන් ප්‍රවේශම් වෙන්නටම වෙනවා. ඔබ විශේෂ වැදගත් තීරණ තීන්දුව ගන්නවා නම් ඔබේ ග්‍රහචාරය නිසි පරිදි පරීක්ෂා කරලාම වැදගත් තීරණ තීන්දුව ගන්නට ඕනේ. මේ කාලවකවානුවේ මට හම්බෙච්ච ප්‍රබල උදාහරණයක් මතක් වෙනවා මේ තත්ත්වය විග්‍රහ කරගෙන යද්දී. එක්තරා යුවලක් තමන්ගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න ඔන්න මෙන්න තියලා අවසාන මොහොතේ කේන්ද්‍ර පරීක්ෂාවකට යොමු වුණා. කේන්ද්‍ර දෙකේම ප්‍රබල ඒ රාෂ්ටක තියා. ඒ මදිවට සෙනසුරු මහදසාවකුත් ගත වෙනවා. ඉතින් ලොකු ගාණක් වැය කරලා ඒ ව්‍යාපාරය සිද්ධ කරන්නේ ඒ අය සියලු කටයුතු සූදානම් කරලා අවසාන මොහොතේ තමයි කේන්ද්‍ර පරීක්ෂාවකට යොමු වුනේ. ඉතින් එතකොට එතෙන්දී අපිට දෙන්න තියෙන උපදේශනේ ඔබ මේ දේ කරන්න එපා කියන එක. මොකද සෙනසුරුගේ ප්‍රබල දෝෂයක් ඒ අයට බලපවත්වන හින්දා. එතකොට අන්න ඒ වගේ ජීවිතේට අර කරන්න තියෙන දේ ඔබ විශේෂ වැදගත් තීරණ තීන්දුව ගන්න යද්දි මේ වෙලාවේ හිතේ ශක්තිය තිබුණාට කරන්න පුළුවන් කියලා හිතුණාට ඔබට මාර්ගය මේකයි කියලා පෙනුණාට කරන්න නරකයි. ඒ පිළිබඳව දුරදක්මක් ඇතුව මිසක් නැත්තම් මේ ග්‍රහ තත්ත්වය පිළිබඳ අවබෝධයකින් යුතුවයි කරන්න ඕනේ. ඒ වගේම ඔබ කරපු දේවල් කරන දේවලුත් ඔබේ පිටිපස්සෙන් එනවා. ඉතින් ඔබ යම්කිසි අකුසල කර්ම කරනවා නම් යම් අයගේ ජීවිතවලට පාඩුදායක දේවල්, හානිදායක දේවල් කරන කාන්තාවක් නම්, පුරුෂයෙක් නම් ඒ දේවලුත් ඔබට විශේෂයෙන් බලපවත්වනවා. ඔබේ සුගතිය පිණිස ඒව දේවල් ඔබ කොච්චර හොඳ ග්‍රහචාරයක පසු වුණත් ඔබේ ග්‍රහ තත්ත්වයේ කොයිතරම් බලවත් තත්ත්වයන් තිබ්බත් ඒ දේවලුත් ඔබට මේ වගේ කාල සීමාවකදී බලපානවා. ඒ නිසා හැමදේම හිතට අරගෙන ධාර්මිකව කටයුතු කරන්න. එතකොට ඔබට යම්කිසි ආකාරයකට තිබුණ තත්ත්වයට වඩා තත්ත්වය යහපත් කරගන්නට පුළුවන් වේවි. වෘෂභ ලග්නය. වෘෂභ ලග්න හිමි ඔබට තමන්ගේ කටයුතු සාර්ථක කරගන්න මේ සෙනසුරු මාර්ගයෙන් පුළුවන්කම තියෙනවා. මොකද සෙනසුරු බලවත් වෙලා කර්මස්ථානගත වීම රැකී ආරක්ෂා කටයුතු කෙරෙහි තිබුණා වූ පීඩනකාරී තත්ත්වයෙන් අත්මිදෙන්න වරමක් වෙනවා. එතකොට රැකී ආරක්ෂා කටයුතු නැත්නම් තමන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයේ වෙනසක් ඇති විය හැකියි. ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගන්න පුළුවන් වෙන්නට ඉඩකඩක් තියෙනවා. ඒ වගේම තමන්ට හොඳ ව්‍යාපාර හවුල්කරුවන් හම්බ වෙලා ජීවිතේ හොඳ පැත්තකට තමන්ගේ ආදායම අරගෙන යන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම තමයි විදේශගත රැකී ආරක්ෂා සඳහා යොමු වෙන්න බලාපොරොත්තු වෙන හිටිය අයට යහුසුලුව තමන්ගේ ඒ කටයුතු කරගන්නත් අර තිබුණු බාධා බැමි ඉවත් වෙලා ගිහිල්ලා හොඳ අඩිතාලමක් වැටෙන තමන්ට උදව් උපකාර ලැබෙන තත්වයක් බලපවත්වනවා. ඒ වගේම පිය පාර්ශවයෙන් තමන්ට ලැබීම් ඇති වෙන කාලයක් විශේෂයෙන් ඉඩකඩම් දීපල පැවරීම් වගේ දේවල් වලට ඉඩකඩක් තියෙනවා. ඒ වගේම පිය පාර්ශවයෙන් තමන්ට හොඳ උපදෙස් අතදීම්, එතකොට තමන්ට යම්කිසි පීඩනයක් තිබ්බනම් ඒකෙන් ගොඩ එන්න උදව් දීම් ආදී දේවලුත් සිද්ධ වෙන කාල සීමාවක් වෙනවා. ඒ වගේම තමන්ගේ අලුත් රැකී ආරක්ෂා දැන් ඕනෑම කෙනෙක් ප්‍රධාන ආදායම් මාර්ගයට අමතරව තවත් ආදායම් මාර්ග ගැන හිතන කාලයක් මේ කාලය. පුළුවන් වුණත් බැරි වුණත් කරන්න උත්සාහයක් හරි දරනවා. එතකොට මේ කාල සීමාව තුලදී ඒ වගේ අතිරේක ධන උපයන මාර්ග සාර්ථක කරනවා. ඒ වගේ දේවල් කරා යොමු වෙන තවත් අය Tamanට හමු වෙලා ඒ දේවල් වලට ඒ මාර්ගවල යන්නට එකතු වෙන කාල සීමාවක්. ඉතින් හොඳ සම්බන්ධතා තුලින් Tamanගේ ජීවිතය ආලෝකමත් කරගන්න, යහපත් කරගන්න ඔබට ඉඩකඩක් ලැබෙන කාලයක් කියලා මතක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි Tamanගේ රැකී ආරක්ෂා කටයුත්ත ගැන කතා කරනකොට රැකියාවේ ඔබට යම්කිසි ආකාරයකට අඩුපාඩුකම් තිබුණා නම් ඒ දේ අඩුපාඩු අවම කරගෙන ඔබට තවදුරටත් සාර්ථකත්වයටපත් නැත්තම් ඉදිරියට ඉන්න මුල් පෙළේ චරිතයක් බවට පත් වෙන්න ඉඩකඩක් ලැබෙනවා. ඒ සාර්ථකත්වය ඔබගේ වැඩි දියුණුව පිණිස හේතු වෙනවා. ඒ වගේම අන් අයගේ ඇගීමට උසස් අයගේ හිතවත්කම් ලබා ගන්නට ඉඩ සැලසෙනවා. මෙතුවක්කල් ඔබට මේ දේවල් අහෝසි වෙලා තිබුණා නම්, ඒ දේවල් ඔබෙන් දුරස් වෙලා තිබුණා නම්, ඒ දේවල් ඔබ කරා ගන්නට පුළුවන් ග්‍රහමාරුවක් වෙනවා මේ ග්‍රහමාරුව. ඒ නිසා අර පෙර කුසල් පෙන්눔 කරනවා. ඒ දේවල් වැඩි වර්ධනය කරගන්න ඔබේ ක්‍රියාකලාපයේ හේතුභූත වේවි. ඒ නිසා කුසල් රැස් කරලා පින තවදුරටත් වර්ධනය කරගන්න කියලායි අපිට මතක් කරන්න පුළුවන් වෙන්නේ. මිථුන ලග්නය. මිථුන ලග්න හිමි ඔබට
ටිකක් පිනක් දහමක් වැඩිපුර කරගන්න ඕනේ කියලා හැඟීම හිතට ලැබෙන කාලයක්. විශේෂයෙන්ම ඔබ ජීවිතේ ගොඩක් ප්‍රශ්නත් එක්ක හැප්පෙමින් ඒ දේවල් එක්ක සටන් කරමින් පසුතැවෙමින් පීඩනයට පත්වෙවි හිටපු කාල සීමාවක් තමයි මේ ගෙවිගෙන යන්නේ. මොකද ඔබ සෙනසුරු නිසා අෂ්ටම ඒරාෂ්ටක දෝෂයට ලක් වෙලා අවුරුදු 2කමාරක් ගෙව්වා. දැන් ඒ අවුරුදු 2කමාර අවසන් කරලා සෙනසුරු 9 වෙනිට ප්‍රවිෂ්ඨ වීම තමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. නිල වශයෙන් ප්‍රවිෂ්ඨ වුණත් මේ සෙනසුරු වක්‍ර නිවෘත වන සීමාව තුළ ඒ වක්‍ර භාවයට පත්වීම තුළ ආයෙත් මේක බල නොපාල ආයෙමත් ඒ වගේ ගිහිල්ලා තමයි ඊළඟට ජනවාරි වල පටන් මේක නැවත ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙන්නේ. ඒක එසේ නමුත් ඒ නිවෘත වීම වක්‍ර වීම ගැන අපි නැවතත් කතා කරනවා. එතකොට මේ தত্ত্বය තුළ අපි උපකල්පනය කරමු දැන් මෙතන ඉඳන් නම වෙන්නේම සෙනසුරු ගමන් කරනවා කියලා. එතනින් එහා කාල සීමාව තුළ ඔබට කරන කියන දේවල් සාර්ථකත්වයට පත්වීම වගේම මේ ලෞකික බලාපොරොත්තුත් එක්ක ගැටි ඉන්නවට වඩා ඒ දේවල් එක්ක හිටියා වුණත් යටිහිත වැඩිපුර ලෝකෝත්තර පැත්ත ගැන හිත යොමු කරන ස්වභාවයක් තියෙනවා. ලෝකෝත්තර දියුණුව පිණිස ඔබ මෙහෙවන ස්වභාවයක් ඔබේ යටිහිතෙන් සිද්ධ වෙනවා. ඉතින් පින්නට දහමට ටිකක් වෙනදාට වඩා ඇදිලා ඉන්න, ඒ දේවල් පිළිබඳව හිතන්න, ඒ වගේම තියෙන දේවල් පිළිබඳ නිස්සාරත්වයෙන් යුතුව දකින්නට ඔබව පෙළඹ වෙන කාලයක්. ඉතින් ඊටාම වටින, ඊටාම හොඳ කාලයක් කියලා අර්ථකථනය කරන්න පුළුවන්. මොකද කෙනෙක් මේ බැඳීම් එක්ක ඉන්නවට වඩා මේ සල්ලි මිල මුදල් දීපල වස්තුව ගැන තණ්හා සිතුවිලි උපදවාගෙන ඉන්නවට වඩා ඒ සියල්ල හැරලා ලෝකෝත්තර වශයෙන් තමන්ගේ හිත දියුණු කරන්න පුළුවන් නම් ඒ දේවල් එක්ක ඉන්න ගමන් අන්න ඒක තමයි ලෞකික ජීවිතේ ඉන්න පුද්ගලයෙකුට තියෙන උසස්ම සැපත වෙන්නේ. ඉතින් ඒ නිසා බොහොම සුබදායක ආකාරයට තමයි මිථුන ලග්න හිමියන්ට මේ ග්‍රහ tattwe දියත් වෙන්නේ. ඔබට මෙතුවක්කල් තිබුණු පීඩනකාරී තත්ත්වයන් මග හැරෙනවා. ඒ කියන්නේ මේ වෙනකන් අවුරුදු 2කමාරක් තිස්සේ රැකියා අවුල් තත්ත්වයන් ඒවා හරියට තමන්ට ඕන විදිහට සිද්ධ වෙන්නේ නැති ගතිය, පෞල් ජීවිතේ ගත කරපු අයට යම් ඒ තුල පීඩාකාරී තත්ත්වයන්, රැකියා ස්ථානයේ තමන් එක්ක එකට වැඩ කටයුතු කරන අයගෙන් යම් ප්‍රශ්න ගැටලු ඇතිවීම, චෝදනා අපවාද, ඒ දේවල් අහන්න සිදුවීම, මේ වගේ මේ උත්තරයක් නැති ප්‍රශ්නවල ඔබ හිර වෙච්ච තැනුත් එමට තිබුණා. ඒ වගේම අමාරුවෙන් ඔබ උත්තරයක් හොයාගෙන ඒ දේවල් වලට මුහුණ දීගෙන ගිය තැනුත් තිබ්බා. ඉතින් මෙතනින් එහාට මේ ග්‍රහ මාරුව හරහා ඔබව ශක්තිමත් කරවලා ඔබට බොහොම නිරාමිස සුවයක් ඇතුව ජීවිතේ ගෙවන්නට ඉඩ ප්‍රස්තාව සැලසෙන කාල සීමාවක් කියලා කියන්න පුළුවන්. මේකේ උස් පහත් වීම අනිකුත් දැන් මේ සමීපයේ සිදුවන අනිකුත් ග්‍රහ මාරුන්, රාහුගේ මාරුව, බ්‍රහස්පති මාරුව, මේ දේවල් එක්ක තවදුරටත් වෙනස්කම් වලට මුහුණ දෙන්න බොහෝ ඉඩ කඩක් තියෙනවා කියන එකත් මතක් කරනවා. මේ දේවල් ගැනත් අපි සක්වල අඩවියෙන් ඉදිරියේදී ඉදිරිපත් කරන්න සූදානම්ින් ඉන්නවා. කටක ලග්නය. කටක ලග්න හිමියන්ට සෙනසුරු මාරුව ගැන කතා කරනකොට බොහෝ දේවල් කියන්නට තියෙනවා. ඔබට සාමාන්‍ය 8 වෙන්නට සෙනසුරුගේ ප්‍රවිෂ්ඨය 8 වෙන්නට සෙනසුරු ආවහන් අපි කියනවා එතන අෂ්ටම ඒරාෂ්ටක දෝෂය උදා වෙනවා කියලා. එතකොට මෙතන අවුරුදු 2කමාරක කාලයක් සෙනසුරු හැසිරෙනවා, සැරිසරනවා. එතකොට මේ සෙනසුරු 8 වෙන්නට ගෝචර ගමනින් ප්‍රවිෂ්ඨ වුණාම එතන තත්ත්වය ගැන කතා කරනකොට ඔබට රැකී ආරක්ෂා පිළිබඳව විශේෂයෙන් අපිට කතා කරන්න වෙනවා. මොකද කෙනෙකුට ප්‍රධානම වටිනා දේ මේ කාලේ හැටියට තමන්ගේ ආර්ථික මට්ටම. එතකොට රැකියාවේ යම්කිසි වෙනස්කම්, ඔබේ තනතුර පොඩ්ඩක් පහළට වැටීමක්, එහෙම නැත්නම් ආදායමේ වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්. ව්‍යාපාරයක් කරන කෙනෙකුට නම් ආදායම පිළිබඳ ප්‍රශ්නයක්. එතකොට ආයතනයක රැකියාව කරන කෙනෙකුට නම් තමන්ගේ තනතුර පහළ වැටීමක් වෙන්න පුළුවන්. වෙනදා තරම් තමන්ට බලය පාවිච්චි කරන්න බැරි ස්වභාවයක් එන්න පුළුවන්. ඒ වගේම ටිකක් තමන්ට වඩා සුදුසුකම් අඩු කෙනෙකුට තමන්ට තිබිච්ච තැන හම්බවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ට රැකී ආරක්ෂා ස්ථානය තුල අර වෙනදාට වඩා පීඩාකාරී ස්වභාවයක්, එතන අප්‍රසන්න තැනක්, අර වෙනදා තිබ්බ ස්වභාවයේ තමන්ගේ පාලන අධිකාරය, තමන් කරගෙන ගිය වැඩ කොටස තමන්ට අහිමි වීම නිසා, නැත්නම් වෙනස් පැත්තකට තමන්ම මාරු කිරීම නිසා තමන්ට එතන අප්‍රසන්නකාරී තත්වයක් ඉබේම ගොඩ නැගෙන්න පුළුවන්. ඉතින් මේ ග්‍රහ තත්වයේ තුල ඔබ එක පැත්තකින් හිත ශක්තිමත් කරගන්න ඕනි. වැඩසටහන අවසානයේ අපි ප්‍රතිකර්ම සඳහන් කරනවා. ඒ අදාළ වත්පිළිවෙත් තුළ අනිවාර්යෙන් නිරත විය යුතු කෙනෙක් වෙනවා ඔබ. ඒ වයින් යම්කිසි සිතක් ශාන්තියක් ඔබට අත්පත් වෙන නිසා තමයි අපි ඒ ගැන සඳහන් කරන්නේ. එතකොට මේ දේවල් අනුගමනය කරන්න. ඒ වගේම මේ හැම දෙයකටම වඩා ප්‍රමුඛව තියෙන ඔබේ හිතේ ශක්තිය. ඒ හිතේ ශක්තිය ඇතිව වැඩ කරන්න ආදායම් තත්ත්වය අඩු වෙන නිසා තියෙන මුදල් රැස් කරගන්න බලා ගන්න ඕනේ. ඒ කියන්නේ තැන්පත් ධනය මේ වෙලාවේ හිතුමතේ වියපැහැදන් නොකළ යුතු තත්ත්වයක් පෙන්වුම් කරනවා. එතකොට තමන්ගේ ව්‍යාපාරයක් කරන කෙනෙකුට මේක කොහොමද
බලපාන්නේ. තමන්ගේ ව්‍යාපාරය තුළ නොවැදගත් තීරණ තීන්දුව ගන්න පුළුවන්. තමන්ගේ ළඟින්ම තමන්ට තීරණ තීන්දුව ගන්න උදව් කරන කෙනාගෙන් වුණත් මේ වෙලාවේ බොහොම බාල වර්ගයේ තීරණයක් තීන්දුවක් ගමු කියන අදහස එන්න පුළුවන්. එතකොට ඒක අනුගමනය කිරීම නිසා තමන් අමාරුවේ වැටෙන්න, තමන් අපහසුතාවයටපත් වෙන්න, තියෙන ප්‍රශ්න දෙගුණ තෙගුණ වෙන්න ඉඩ කඩක් තියෙන වෙලාවක්. ඒ හින්දා බොහොම කල්පනාවෙන් සීරු මාරුවට මේ දවස් ටික ගෙවන්නට ඕනි. ඒ වගේම තමයි තමන්ගේ තැම්පත් කරලා තියෙන දේවල් දැන් ඉන්න තත්වයේ තියෙන අපහසුතාවය මගහැර ගන්න කියලා තමන්ගේ තැම්පත් ධනය ණයවීම කිසිසේත් නොකළ යුතුයි. ඒ නිසා බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න මේ කාල සීමාව ඔබ වග බලාගත යුතුමයි කියන එක මතක් කරනවා. සිංහ ලග්න හිමියන්ගේ හත්වැන්නට ප්‍රවිෂ්ඨ වෙන සෙනසුරු. විශේෂයෙන් තමන්ගේ හවුල්කාර පාර්ශවයන් පිළිබඳව තමයි මේ හත්වැන්නෙන් ගම්‍යමාන වෙන්නේ. එතකොට විවාහය ප්‍රමාද වෙමින් පැවතුනා වූ අයට මොකද මේ බලවත් ස්ථානයකට සෙනසුරු සැරිසරීම නිසා විවාහයකට අත්පොත් තියන් විවාහයකට මාර්ග පාදා ගන්න පුළුවන්. නමුත් සෙනසුරු කියන්නේ විවාහයට ලොකු ඇඟැල්ලුම් කමක් දක්වන ග්‍රහයෙක් නොවන විත්තියත් අපි දැනගන්නට ඕනේ. එතකොට මෙතනදී විවාහයකට එළඹෙන අයට අලුතෙන් විවාහයකට ප්‍රවිෂ්ඨ වෙන අයට හොඳාකාරව කේන්දර සටහන් පරීක්ෂා කිරීම, ඒ පොරොන්දම් නිසි විදිහට පරීක්ෂා කිරීම, පොරොන්දම් වල පවතින සැබෑ තත්ත්වය කියන්නේ පොරොන්දම් 20ක් තිබුණාට අපිට ඒකෙන් අත්‍යවශ්‍ය වෙන්නේ 10යි. ඒවා නිසි විදිහට හරියාකාරව පරීක්ෂා කරලා විවාහයකට ප්‍රවිෂ්ඨ වෙන්න ඔබ වග බලාගත්තේ නැත්නම් මේ කාල සීමාවේදී සෙනසුරු බලවත් තැනකට ප්‍රවිෂ්ඨ වුණා කියලා එතනදී ඔබට අවස්ථාවක් වරප්‍රසාදයක් හම්බ වෙන්නේ නැහැ. තමන්ට විවාහය කාරණාව මුල් කරගෙන මේ වෙලාවේ තමන්ට සංසාරයේ එන බොහොම හිතයිශීවන්ත කෙනෙක් හමු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පීඩනකාරී පුද්ගලයෙක් හමු වෙන්නත් පුළුවන්. ඉතින් ඒක අපි තේරුම් ගන්න ග්‍රහ තත්ත්වය නිරීක්ෂණය කරාම. ඒ නිසා ඔබ මේ වෙලාවේ ගන්න තීරණ තීන්දුව කොයි හැටි වෙතත් බොහොම හොඳට බුද්ධිමත්ව කල්පනා කරලා මේ විෂය ධාරාව යටතේ පරීක්ෂා කරලා ඕනි ගන්න. ඒ වගේම තමයි මේ වෙලාවේ හවුල්කාර පාර්ශවයන් නිසා පීඩනයට පත්වීමක් විය හැකි යම් කිසි විදිහකින්. එතකොට මෙතනදී ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම්, රැකියාවක් කරන කෙනෙක් නම්, විදේශගතව කටයුතු කරන කෙනෙක් නම් ඒ හැම අවස්ථාවකදීම හැම තරාතිරමකදීම කටයුතු කරද්දී ඔබ බුද්ධිමත්ව කටයුතු කරන්නට ඕනි. සමහර විටක ඔබට උපදේශනයක් ලැබෙන්න පුළුවන් බලවත් තැනකට සෙනසුරු ප්‍රවිෂ්ඨ වීම නිසා ඔබට කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙනවා කියලා. නමුත් විශේෂිත අවස්ථාවලදී තීරණ තීන්දුව ගනිද්දී පරිස්සම් වෙන්න. සෞඛ්‍යමය පැත්ත ගැන ටිකක් හිතන්නට ඕනි. සෞඛ්‍යමය ගැටලු ඇතිවීමේ ඉඩක් තියෙනවා. ලෙඩ රෝග අසනීප දිගින් දිගට බලපවත්වන අය අපි කියනවා නිදන්ගත රෝග කියලා. එතකොට ඒ වගේ අය විශේෂ ප්‍රවේශමක් සකසා ගත යුතුයි මේ කාල සීමාව තුල. සාමාන්‍ය දේවල් තුල වුණත් යම් දරා ගැනීමේ ශක්තියක් නැතුව නොවේ හොඳ තත්ත්වයක් තියෙනවා ඔබට. වැඩි දුර ප්‍රවේශමටයි මේ සම්බන්ධයෙන් කරුණු කාරණා සඳහන් කරන්නේ. අය වැය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙද්දී ප්‍රවේශම් වෙන්න ලැබීමට හොඳ කාලයක්. ඇත්තටම ලැබීමට මේ ග්‍රහමාරුව ඔබට සුබදායක විදිහට බලපවත්වනවා. නමුත් ඔබ මිල මුදල් යම් කිසි දෙයකට යට කරද්දී, වැය කරද්දී එතෙන්දී ඒ පිළිබඳව විශේෂ සැලකිල්ලක් අවධානයක් යොමු කළ යුතුමයි කියන එක ඔබට අවසාන වශයෙන් මතක් කරන්න කැමතියි. කන්‍යා ලග්න හිමියන්ට සෙනසුරුගේ ප්‍රවිෂ්ඨය බොහොම හොඳ තැනකට සිද්ධ වෙනවා. ප්‍රශ්න ගැටලු තිබුණා වූ දේවල් වලින් නිදහස් වෙන්න, ප්‍රශ්න ඈඩ් කරලා දාන්න පුළුවන් වෙන ග්‍රහමාරුවක් තමයි ඔබට මේ සෙනසුරු මාරුව කියලා කියන්නේ. මේ පාර සිද්ධ වෙන සෙනසුරු මාරුව. එතකොට අර කාලයක් තිස්සේ සතුරු පීඩා කුමන්ත්‍රණ තිබුණා නම් අපි හිතමුකෝ අසල්වාසීන්ගේ, එහෙම නැත්නම් රැකියා ස්ථානයේ Taman එක්ක එකට ගැවසෙන අයගෙන් උදේ හවස එකට කතා බහ කරලා එකටම ඉන්න අයගෙන් සතුරු පීඩා කුමන්ත්‍රණ තිබුණා. මේ දේවල් ඉබේම ඉවත් වෙන්න ක්‍රමෝපායන් විධිවිධාන සැලසෙනවා. ඒ අය එක්කෝ ඒ සතුරු පීඩා කුමන්ත්‍රණ ඔබ වෙත සිදු කරන එක නතර කරනවා. නැත්නම් ඒ පුද්ගලයන් ඔබට ඈත් වීමට ඉඩ හම්බ වෙනවා. එහෙම නැත්නම් ඒ අය ඔබගෙන් ඈතකට යනවා. මේ වගේ දේවල් සිද්ධ වෙලා ඔබට නිරවුල් තත්ත්වයක් ඒ තුල නිර්මාණීය වීමක් දකින්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි උදරාශ්‍රිත රෝග පීඩා තිබුණා වූ අයට ඒවයින් සහනයක් හම්බ වෙනවා. දැන් ඔබට අසනීප රෝග පීඩාවක් කාලයක් තිස්සේ තිබුණා නම් ඒ දේ ගැන පරීක්ෂා නොකර හිටියා නම් මේ කාලයේදී ඒ දේ පිළිබඳව වෛද්‍යවරයෙක් හමු වෙලා පරීක්ෂා කරලා ඔබට යහපත් උත්තරයක් හිතුව තරම් බැරෑරුම් නොවන තත්වයක් ඇතිවග දැනගන්නට පුළුවන් වේවි. ඒ වගේම ඔබට ඔබගේ කටයුතු කෙරෙහි තිබුණා වූ ගැටලු සහගත තත්ත්වයන්, ඔබේ රාජකාරිමය කටයුතු, පුද්ගලික ජීවිතයේ කටයුතු, මේ හැම දෙයක්ම සම්බන්ධයෙන් තිබුණු උත්තරයක් නැති තැන්වලට හොඳ උත්තර හම්බ වෙනවා. ඒ තුලිනුත් හොඳ මානසික සැනසිලි සහගත ස්වභාවයක් ඔබට ලබා ගන්නට, ළඟා කර ගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි
ආහාර පාන සම්බන්ධයෙන් නම් ටිකක් සැලකිලිමත් වෙන්න විෂ සහිත ආහාර ශරීරගත වෙන්න පුළුවන්. එතකොට Tamanට අහිතකර දේවල්නේ විෂක් කියන්නේ අසාත්මිකතාවලට තුඩු දෙන ආහාර. එතකොට ඔය විවිධාකාර විදිහට දැන් එකිනෙකාගෙන් වෙනස් විදිහට ආහාර වර්ග බලපානවනේ. එක්කෙනෙකුට හොඳ දෙයක් අනිත් කෙනාගේ ශරීරයේ හැටියට හොඳ නැහැ. ඒ වගේ තත්ත්වයන් තියෙනවනේ. එතකොට Taman දැනුවත්ව හෝ නොදැනුවත්ව Tamanට විෂ සහිත ආහාරයක් ශරීරගත වෙන්න පුළුවන්. ඒ නිසා Taman කන බොන දේවල් පිළිබඳව නිවසින් බැහැරව ගියාම කන බොන දේවල් පිළිබඳව හරි සැලකිලිමත් වෙන්නට ඕනි කාලයක්. ඒ ගැන හිතලා කටයුතු කරන්න ඕනේ. හැම වෙලෙම ඒක මනසේ තියාගත යුතු කාරණාවක් වෙනවා. ඉතින් සෞඛ්‍ය ගැන මේ විදිහට සැලකිලිමත් වෙලා කටයුතු කරන්න අනිකුත් කියපු කාරණා ගැනත් උනන්දු වෙන්න. එතකොට ඔබට මේ සෙනසුරු මාරුවෙන් ලොකු උපද්‍රවයකට ලක් නොවි බොහොම සාමාන්‍ය විදිහට ඔබේ කේන්ද්‍රයේ බලය තුලින් ඉදිරියට යන්න පුළුවන්. තුලා ලග්නය. තුලා ලග්න හිමියන්ට ඉදිරියට මේ ග්‍රහ මාරුවෙන් ඉදිරි කාල සීමාව තුල අධ්‍යාපන කටයුතු වලට තිබුණු බාධා ක්‍රමක්‍රමයෙන් ඉවර වෙනවා. ඒ කියන්නේ අධ්‍යාපන කටයුතු හදාගෙන යන පිරිස තුල තිබුණේ මේ උනන්දුව හීන ගතියක්, ධාරණ ශක්තිය අවම වීමක්, එතකොට ඔහේ කරන්නම් වාලේ කරගෙන යන ගතියක්, මහන්සි වුණාට ප්‍රතිඵලයක් නැති ගතියක්. එහෙම නැත්නම් තරංගකාරීත්වයට සාර්ථකව මුහුණ දෙන්න බෑ. කොයි තරම් තමන් මහන්සි වුණත් තමන්ගේ ප්‍රතිවාදිය දිනන ස්වභාවයක්. අන්න ඒ වගේ තත්ත්වයන් එක්ක ආපු ගමනක අවසානය තමයි මේ. එතකොට මේ ග්‍රහ මාරුවෙන් අනතුරුව කාලය තුල ඔබට හොඳ ජව සම්පන්න ආකාරයට ප්‍රතිඋත්තර දෙන්න, එතකොට හොඳ තරංගයක් දෙන්න, ජවයෙන් යුතු තරංගයක් දෙන්න පුළුවන් තත්ත්වයක් උදා වෙනවා. ඒ අධ්‍යාපනයේ ලබන ප්‍රජාවට. එතකොට තරංග විභාග සම්මුඛ පරීක්ෂණ වගේ දේවල් වලට මුහුණ දෙන අයටත් මේ දේවල් වලින් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් ස්වභාවය පෙන්눔 කරනවා. මොකද මේ පාඩම් කරනවා යම් කිසි දෙයක් ඉගෙනීමක් කරනවා කියන්නේ අපි සිනමා පටයක් බලනවා වගේ රසාස්වාදනීය දෙයක් නෙමෙයිනේ. අපි සිනමා පටයක් බලනකොට අපේ ඇස පිනවනවා, කම් පිනවනවා. අපි ආසාවෙන් ඒක බලනවා. නමුත් එක දිගට අධ්‍යාපන කටයුත්තක දේශනයකට සවන් දෙනවා කියන්නේ අපි ඒක මනසට ගන්නත් ඕනි, ධාරණය කරගන්නත් ඕනි, මතු ඒ දේවල් වලින් අහන අභ්‍යාස වලට සාර්ථකව මුහුණ දෙන්නත් ඕනි. එතන පරිකල්පන ශක්තිය වැඩි කරගන්නවා. එතකොට ඒක ටිකක් වෙර වෑයම් දරලා කරන්න ඕනි දෙයක්. එතකොට ඒ මොකද්ද? අපි දුෂ්කරතාවය විඳිනවා කියන එක. පීඩනයක් විඳිනවා එතෙන්දී. එතකොට අන්නේ දුෂ්කරතාවයට පීඩනයට විඳින්නවට සෙනසුරු හරි කැමතියි. ඒ දේවල් කෙනෙකුට දෙන්නත් හරි කැමතියි. එතකොට අධ්‍යාපනය හදාරන කෙනෙකුට මේ වෙලාවේ ලොකු අතහිත දීමක් සෙනසුරු කරන්නේ ඔන්න ඔය කාරණාව හින්දා. එතකොට මේ කාලයේදී අධ්‍යාපනය හදාරන ලොකු පොඩි ඕනෑම කෙනෙකුට දූදරු ප්‍රජාවට වැඩිහිටි ප්‍රජාවට මේ කාල සීමාව තුළ තමන්ගේ ඉලක්ක සපුරා ගන්න පුළුවන්. වැඩිහිටියොත් විදේශීය අධ්‍යාපනයට යොමු වෙනවා, විදේශීය විභාග වලට මුහුණ දෙනවා. එතකොට වෙන වෙනම තමන්ගේ රැකී ආරක්ෂා වලට අදාළ විභාග වලට මුහුණ දෙනවා. ඒ හැම කෙනෙකුටම මේ කාලේ ඊටාම යෝග්‍ය ආකාරයට මේ දේවල් වලට යොදා ගන්න පුළුවන්. තමන්ගේ කුසලතා සම්පූර්ණ කරගන්න පුළුවන් කාල සීමාවක් වෙනවා. ධාරණ ශක්තිය හොඳට වැඩි වර්ධනය කරගෙන මේ දේවල් වලට මුහුණ දෙන්න ඔබට ඉඩ ප්‍රස්තාව සහ තිබූ බාධක ඉවත් වෙලා යන ස්වභාවයක් තියෙන හින්දා ඒ කෙරෙහිම යොමු වෙන්න, ඒ කෙරෙහිම හිත තියාගෙන ඉන්න. ඒ තුලින් ඔබ ජයග්‍රහණයටපත් වේවි. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්න හිමියන්ට ගේදොර ඉඩකඩම් සම්බන්ධයෙන් ගැටලු තිබුණා නම් ඒ දේවල් निराකරණය කරගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. Tamanට හොඳ වාසස්ථාන ලැබෙනවා. එතකොට ස්ථාවර වීම ස්ථාවර වාසස්ථාන කියන්නත් පුළුවන් එතනදී. එතකොට ඒවා සම්බන්ධ තත්ත්වයේ සුබදායක විදිහට පෙන්눔 කරනවා. ඒ වගේම විදේශ ගමන් බලාපොරොත්තු වෙච්ච ප්‍රජාවට සාර්ථක විදේශ ගමන් යන්නට පුළුවන් කමක් තියෙනවා. එතනින් එහාට ලෙඩ රෝග අසනීප පපුව සම්බන්ධ රෝග පීඩා තිබුණ අයට යම්කිසි සහනයක් ඒ දේවල් වලින් අත්මිදීමක්, රෝග පීඩා තමන්ගෙන් තුරන් වීමක් දකින්න පුළුවන් වෙනවා. මේ මෙතනදී ලෝකෝත්තර පැත්තේ දියුණුව තමයි විශේෂයෙන් පෙන්වන්නේ. සෙනසුරු කියන්නේ ලෝකෝත්තර දියුණුව. හැමදේම එපා කරන ග්‍රහයක. ඒ කියන්නේ ලෞකික සැපයට විරුද්ධ ග්‍රහයක්. එතකොට ලෞකික දියුණුව නෙමේ සෙනසුරු හැම වෙලාවකම දෙන්නේ ලෝකෝත්තර පැත්තට යන්න ගහන ග්‍රහයෙක්. එතකොට මේ වෙලාවේ සෙනසුරු මේ හදවත කියන තැන, හතරවැන්න කියන්නේ අපේ හදවත. අපේ මනස, අපි හිතන විදිය, ඒ නියෝජනය කරන තැන. එතකොට මේ සෙනසුරු මෙතෙන්ට ආවට පස්සේ ලෝකෝත්තර පැත්ත ගැන සමහර වෙලාවකට ප්‍රශ්නත් එක්ක හිටපු කෙනෙකුට නම් දැන් මේ වෙලාවේ රාහු මහදසාවක් නැත්තම් ටිකක් පීඩාකාරී මහදසාවක් ගෙවුවා කියලා අපි හිතමුකෝ. එතකොට කොහොමත් ඒ පුද්ගලයා කලකිරීමෙන් ඉන්න කෙනෙක්. එතකොට මේ සෙනසුරුගේ ප්‍රවිෂ්ඨයත් එක්ක ශ්‍රමණ ජීවිතයකට පවා යන්නට ඉඩකඩක් සැලසෙන්න නිකන් ඒ වගේ දෙයකටත් හිත යොමු වෙනවා. කරනවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒ තරම් තත්වයකට හිත නිවා ගන්න පුළුවන් ස්වභාවයක් පුද්ගල මනස තුල නිර්මාණය වෙනවා වෘශ්චික ලග්න හිමියන්ගේ. එතකොට
එතෙන්දී ඔබ අදහස් කරන්න එපා වෘශ්චික ලග්න හිමියන්ට මහාන වෙන්න පුළුවන් කිව්වයි කියලා. මං කිව්වේ එක පැත්තක තියෙන ස්වභාවයක්. ඒ වගේම තමයි මේ කාලයේදී තමන්ගේ මනස හොඳින් දියුණු කරන්න පුළුවන්. ඔබ යෝගාභ්‍යාස භාවනා ක්‍රම වගේ දේවල් ප්‍රගුණ කරන කෙනෙකුට නම් බොහෝම හිතේ සැනසීමෙන් කල් ගත කරන්න පුළුවන් කාලයක්. හැම ප්‍රශ්නයකටම සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. ඔබ කිසිම දෙයකින් සැලෙන කෙනෙක් වෙන්නේ නැහැ. මේ කාලය තුල ඔබ බොහෝම චිත්තාවේග තුලින් දියුණුවක් ලබන කෙනෙක්. ඉතින් ඒක නිසා මේ ග්‍රහමාරුව ඔබට බොහොම යහපත් විදිහට බලපවත්වනවා. එතකොට ඔබේ දියුණුව පිණිස බලපවත්වනවා. මෙලොව වශයෙන් වගේම ඉදිරි ආත්මගත දියුණුවකටත් පින් රැස් කරගන්න ඔබට පුළුවන් වෙන කාලයක්. විශේෂයෙන් මව් පාර්ශවයෙන් බොහොම හොඳ තත්ත්වයක් පෙන්වුම් කරනවා. තමන්ගේ මව් පාර්ශවයේ අම්මා ගැන කතා කරන ස්ථානයට පැමිණීම නිසා අම්මා ගැන විශේෂයෙන් සලකා බලන්න, යොමු වෙන්න, යුතුයකම් වගකීම් ඉෂ්ට කරන්න ඔබ පෙළඹ වෙන, ඔබ යොමු වෙන කාලයක් කියලා ශේෂ වශයෙන් මතක් කරනවා. ධනු ලග්නය. ධනු ලග්න හිමියන්ට මේ ග්‍රහමාරුව ගැන කතා කරනකොට කීප පැත්තක් කියන්න ඕනේ. විශේෂයෙන්ම ධනු ලග්න හිමියන්ට මෙච්චර කාලයකට ඒ රාෂ්ටක දෝෂයක් බලපැවැත්තුවා. දැන් අවුරුදු 7මාරක් තමයි ගෙව්වේ. ලේසි පාසු කාලයක් නෙවෙයි. ওই 7මාරෙන් මීට කලින් 5මාරම මුල් 5මාර ගොඩක් අවුල්. ඉතින් ක්‍රමක්‍රමයෙන් පීඩාකාරී තත්ත්වයන් එක ඉඳලා දැන් සෙනසුරු ඔබව හතහැරලා ගියා. එතකොට හරි විදිහටම ඉතින් ඕක ජනවාරි වලින් ඉඳන් බලපෑවත් මේකත් අපි සලකමු මේ කාල සීමාවෙන් ඔබට බලපවත්වන කාරණා විදිහට. එතකොට විශේෂයෙන් මානසික සමබරතාවය පවත්වාගෙන යන්න පුළුවන් තත්වයක් ඇති වෙනවා. හැබැයි සහෝදර කාරකාදීන් එක්ක කටයුතු කරද්දී යම් යම් මතගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒක ස්වභාවයක්. ඒක ඒ තරම් ගණන් ගත යුතු නෑ. නමුත් නම්‍යශීලී ප්‍රතිපත්තියේ ඉන්න පුළුවන් කෙනෙක් නම් ඔබ ඒ දේවල් බොහොම අවම වශයෙන් විතරක් ජීවිතයට එකතු කරගෙන අපි කියන්නේ ෂේප් වෙලා වැඩ කරගන්නවා කියලා ඔක්කොම අන්නේ වගේ තමන්ගේ කටයුතු කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඔබ දැඩි විදිහට හිටියොත් තමයි ඒව ගැටලු බවට පත් වෙන්නේ සහ දුරදිග යන තත්ත්වයන් බවට පත් වෙන්නේ. පිනට දහමට වැඩිපුර හිත යොමු කරන කාලයක්. සාමාන්‍යයෙන් කෙනෙක් පිනට දහමට යොමු වෙලා වැඩ කරන කෙනෙක් වුණත් මේ කාල සීමාවේදී මේ ග්‍රහමාරුව හරහා පින් දහම් කුසල කර්මයන් කෙරෙහි වැඩිපුර සිත යොමා කටයුතු කරන්න ඔබ උනන්දු වෙන කාලයක්. ඒ කෙරෙහි ඔබට ඉඩ ප්‍රස්තාවුනුත් වැඩිපුර සැලසෙනවා. වෙනදා ඉඩ නොතිබ්බ කෙනෙකුට මේ කාලේදී මේ දේවල් සඳහා සිතත් මනසත් යොමු කරලා වැඩ කරන්න පුළුවන් වෙන කාල සීමාවක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ මව් පියා වෙනුවෙන් බොහොම සත්කාර අපූපස්ථාන කරන්න කාලයක් ඔබ හොයා ගන්නවා. ඒ වෙනුවෙන් ඔබ කාලය යොදවලා මිල මුදල් යොදවලා ඒ යුතුයකම් වගකීම් ඉෂ්ට කරලා අප්‍රමාණ චිත්ත ප්‍රීතියක් විඳින්නා වූ ස්වභාවයක් දක්වනවා. පෙන්눔 කරනවා. එතකොට ඒ වගේම ඔබ මේ තුලින් පහුගිය කාල සීමාව තුලදී මගහැරුණු දේවල් තිබුණා නම් ඔබට ඒ රාෂ්ටක කාලයේ යද්දී ඔබගෙන් මගහැරුණු යුතුයකම් වගකීම් සියල්ලක්ම කරට අරගෙන ඉෂ්ට සිද්ධ කරන්න පෙළඹෙන කාලයක් වෙනවා. එතකොට පවුලේ උන්නතිය වෙනුවෙන් කරන්න තියෙන දේවල් නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කරන ගතියක් පෙන්눔 කරනවා. ඒ වගේම මේ කාල සීමාව එළඹීමත් එක්ක ඔබට හිතේ සැනසීමක් හට ගන්නවා. මොකද ලොකු බරක් බිමින් තිබ්බා වගේ හිතට යම්කිසි සැනසිලි සහගත ස්වභාවයක් ඔබට ඇති කරන සුළු වන නිසා. මකර ලග්නය. මකර ලග්න හිමියන්ට යම් ආකාරයකට තමන් දේවල් වලට තමන්ගේ මිල මුදල් පරිහරණය කරද්දී ආර්ථිකමය පැත්ත ගැන තමයි කතා කරන්න තියෙන්නේ. පර්ස් එක සම්බන්ධව. එතකොට මේ මුදල් දෙයකට යොදවද්දී හරි කල්පනාකාරී වෙන්න ඕනි. තමන්ගේ ධනස්ථානයේ සෙනසුරු ප්‍රවිෂ්ඨ වෙලා බලවත් උනාය කියලා අත්නෝමතික විදිහට තමන්ට හිතුව විදිහට මුදල් යොදවලා කටයුතු කරන්න බෑ. එතින්දී තමන් වැය කරන දේ තුල නිෂ්ඵල දෙයක් වෙන්න පුළුවන්. තමන් යම්කිසි දෙයකට මුදල් වැය කරන ඒ වගේ දෙගුණයක් හෝ යම්කිසි ලාභයක් කියමුකෝ. ලාභයක් බලාපොරොත්තු වෙන. නමුත් ඒක යාකාරව නොලැබෙන්න පුළුවන්. එතකොට අන්න ඒ තුල ඔබ අසරණ වෙන්න පුළුවන්. ඔබ පීඩණයටපත් වෙන්න පුළුවන්. මොකද තව දුරටත් ඒ රාෂ්ට්‍රකේ සම්පූර්ණයෙන් ඔබට නිමාවටපත් වෙලා නැහැ. තව අවුරුදු දෙකමාරක් මෙතෙන් ඉදිරියට බලපවත්වනවා. ඉතින් ඒ නිසා තමන් විශේෂයෙන් තමන්ගේ ආර්ථිකමය පැත්ත සම්බන්ධයෙන් තීරණ තීන්දුව ගනිද්දී අදහස් වමාරු කරගනිද්දී බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ මේ දේවල් Tamanට හිතකර විදිහට විතරක් යොදා ගන්න. එහෙම නුනොත් ඔබට පහුගිය අවුරුදු 5 තුල වගේම මෙතනදීත් පීඩාකාරී තත්ත්වයන් වලට වැඩි වැඩියෙන් මුහුණ දෙන්නට සිදු වේවි. මේ කාල සීමාව තුලදී සෙනසුරු මාරුව විතරක් පිළිබඳව අපි කතා කරොත්, රාහු මාරුව, ගුරු මාරුව හැර මේක විතරක් පිළිබඳව කතා කරොත්
ආර්ථිකමය පැත්ත ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුමයි. එතෙන්දී ඔබට සොර සතුරු පීඩා ඇති වෙන්න පුළුවන්, යම් යම් වංචාවලට අහු වෙන්න පුළුවන්, ඔබ රැවටෙන්න පුළුවන්. එතකොට ඒ නිසා ඔබට ලොකු අලාභයක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට සුළු වැඩක් කරගන්න ගියත් වැඩිපුර වැයවීම, ඡයවීම, නාස්තිවීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ඔබ ඒක අත්වැල් බැඳගෙන යන කාල සීමාවක් තමයි මේ කාල සීමාව. ඒ නිසා ඒ දේවල් මනසින් මේ කියපු කාරණා මනසේ තියාගෙන හැම වෙලාවකම වැඩ කරන්න. එතකොට යම් ආකාරයකට ඔබට ප්‍රවේශම් වෙන්න පුළුවන් වේවි. කොහොම වුණත් නව ආයෝජනය කිරීම වගේ දේවල් නම් ව්‍යාපාරික ප්‍රජාවට අනුමත කරන්න බෑ. ඒ දේවල් වලින් මේ වෙලාවේ යම් ආකාරයකට පසුබැසීමක් බලාපොරොත්තු ඉෂ්ට නොවීමක් සිද්ධ විය හැකි. ඒ නිසා කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත් වෙනවා. රෝග පීඩා අසනීප තත්ත්වයන් හිස සම්බන්ධ බෙල්ලෙන් උඩ කොටසට බලපවත්වපු අය තවදුරටත් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනි. අවශ්‍ය වෛද්‍ය උපදෙස් ක්‍රම ඔබට ලැබිලා තියෙනවා නම් ඒ දේවල් අකුරට පිළිපැදීම තවදුරටත් කළ යුතු වෙනවා. හිතන්න එපා සෙනසුරු මාරුවෙන් සැහැල්ලුවක් අත්පත් වෙනවා කියලා ධනස්ථානෙට ආවා කියලා. ඒ දේ තව අවුරුදු 2කමාරකට තත්ත්වය බලපවත්වන හින්දා බොහොමත්ම ඉවසීමෙන් කටයුතු කරන්න මේ කාල සීමාව තුල. කුම්භ ලග්න කුම්භ ලග්න හිමියන්ට ප්‍රබල විදියට මේ සෙනසුරු මාරුව බලපවත්වනවා. තමන්ගේ කාරණා කටයුතු වල වෙනසක් ඇති කරනවා. ව්‍යස්ථානය කියන්නේ බොහොම පීඩාකාරී තැනක්. ක්ෂය කරන තැන, වැය කරන තැන, නාස්ති කරන තැන. එතන ඉඳලා එතන මානසික පීඩාකාරී තත්ත්වය උදා කරලා දැන් ලග්නයට ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා. ලග්න භාවය කියන්නේ අපේ හිස, අපේ හදවත. නැත්නම් අපි මනස කියලාත් ඌක අර්ථකථනය කරනවා. එතකොට එතෙන්දී අපිට ටිකක් හිත සම්බන්ධ, හිතට මනසට බලපාන කරදර පීඩා ඇති වෙන්න පුළුවන්. නමුත් සෙනසුරු බලවත් ස්ථානයක හැසිරීම නිසා මේක යම්කිසි අඩුවක් වුණත් අපි සාමාන්‍ය ජීවිතය තුළදී දැකලා තිනවා බලවත් ස්ථානයක හැසිරෙද්දී වුණත් සෙනසුරුමනේ යම්කිසි පීඩාකාරී ස්වභාවයන් එල්ල කරනවා. ඉතින් ඒ හින්දා ඔබ මේ කාලයේදී විදුලිය, ජලය, ගින්දර ආශ්‍රිත රැකියා කරන ප්‍රජාව සහ ගොඩබිමින් තොරව මුහුදේ කටයුතු කරන අය බොහොම පරිස්සම් වෙන්නට ඕනි. එතකොට තමන්ගේ රැකියා පද්ධතිය අනුව තමන්ට අනතුරු වෙන්න පුළුවන්. විවිධාකාර ඔය කර්මාන්ත ශාලාවල මැෂින් ආශ්‍රිතව වැඩ කරන අය ඒ වයින් සිද්ධ වෙන අනතුරු වලට භාජනය වෙන්න පුළුවන්. ඉතින් ඒ වයින් ගොඩක් පරිස්සම ඇති කරගන්න තමන් කෙරෙහි. ඒ වගේම තමයි බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න. මේ වෙලාවේ ශනික කෝපය ඇති වෙන වෙලාවක්. හිත සෑහෙන්න මුරණ්ඩු වෙන ස්වභාවයක් ඇති කරනවා. තද තීරණ ගන්න දෙපැත්ත හිතන්නේ නැතුව තනි ශනික තීරණ අරගෙන වැඩ කරන්න හිතන වෙලාවක්. හැබැයි ඒ තීරණ ගන්න ඒවලට විතරයි. පස්සේ ඒවයි ආනිසංස භුක්ති විඳින්නෙත් ඔබමයි. ඒ නිසා තීරණ තීන්දුව ගනිද්දී හරිය කල්පනාවෙන් මේ කාල සීමාව කටයුතු කරන්න. එහෙම නොකරොත් ඔබට පීඩාකාරී ස්වභාවයන් ඇති වෙන්න පුළුවන්. මානසික වැටීම්, කරදරයටපත් වීම ඇති වෙන්න පුළුවන්. ඒක තමයි මේ රාෂ්ට්‍ර කපලයක් ගෙවනවා කියලා කියන්නේ. ඒ නිසා සමහර විට ලෙහා ගන්න බැරි ගැටලු ඇති වෙන්න පුළුවන්. හිස, මනස පැටලිච්ච නූල් බෝලයක ස්වභාවයක් ගන්න පුළුවන්. ඒ නිසා එවන් වූ තත්ත්වයක් ඇති නොවන ආකාරයට පරිස්සම් වෙන්න කියන එකයි මේ උපදෙස්වල තේරුම වෙන්නේ. ඉතින් ඒ නිසා හැම මොහොතකම තියෙන හැම පියවරක්ම ගන්න හැම තීරණයක් පිළිබඳවම හොඳින් හිතන්නට ඕනි, කල්පනාවට ගන්න ඕනි. ඒ කරන දේ හරියනවද නැද්ද කියන එක තමන් විසින්ම විශ්ලේෂණය කරන්න ඕනි. අන් අයගේ උපදෙස් වලට වඩා තමන්ගේ දුර දක්නා නුවණ මෙතෙන්දි භාවිතා කරන්නට ඕන. සමහර විට අන් කෙනෙකුගේ උපදේශය තමන්ට අගතියට බලපාන්න පුළුවන්. අගතිය සඳහා ඒ පිණිස දෙන තීරණයක් තීන්දුවක් වෙන්න පුළුවන්. මොකද දෝෂ සහගත වේලාවකදී ඇති දෙන උපදේශය පවා වැරදියට බලපාන්න පුළුවන්. ඉතින් ඒ නිසා පැති ගණනාවක් පිළිබඳව හිතලා මතලා කටයුතු කරන්න. මානසිකව වැටෙන්න එපා. කාටවත් ආපු නැති ග්‍රහ තත්ත්වයක් නෙමෙයි ඔබට ඇවිත් තියෙන්නේ. ඒ වගේම කාලය ඉක්මනින් ගෙවිලා යනවා. අවුරුදු 2කමාරකට තමයි මේක බලපවත්වන්නේ. මේ සියලුම කරුණු කාරණා හිතේ තියාගෙන ඉදිරි කාල සීමාවට ශක්තිවන්තව, ධෛර්යවන්තව හිතේ තත්ත්වය වැඩි දියුණු කරගෙන මූණ දීමට ඔබ වග බලා ගන්නට ඕනි. මීන ලග්නය. මීන ලග්න හිමියන්ට අලුතෙන් සෙනසුරු 12 වෙනිට ප්‍රවිෂ්ඨ වීම තමයි මෙතන මේ ග්‍රහ මාරුවේ අර්ථය වෙන්නේ. එතකොට අලුතෙන් සෙනසුරු ඒ රාශික දෝෂයට පාත්‍ර වන ප්‍රජාව තමයි මීන ලග්න හිමියෝ. එතකොට මීන ලග්න හිමියෝ මේ කාල සීමාවේදී විශේෂයෙන් තමන්ගේ ප්‍රවේශම සකසා ගන්න ඕනේ මෙතනින් එහාට. තමන්ගේ කටයුතු වලට බාධා ඇතිවීම, මානසික පීඩා ඇතිවීම, ඔබ ගෘහ ජීවිතය, පෞල් ජීවිතයක් අරන් යන කෙනෙකු නම් ඒ තුල සැක සංකා, මානසික පීඩා වගේ තත්ත්වයන්, ඒ වගේම එකිනෙකා කෙරෙහි රුස්සන්නේ නැති ස්වභාවයන් බලපැවැත්වීම, වෙනදා නොතිබ්බ ගැටලු සහගත තත්ත්වයන් ජීවිතේට එබෙන ස්වභාවයක් ඔබට තව ටිකක් ඉස්සරහට ග්‍රහචාරයේ යනකොට පෙනේවි. ඒ හින්දා හැම දෙයක් පිළිබඳවම නුවණින් මෙනෙහි කරලා කටයුතු කරන්න. පීඩාකාරී තත්ත්වයන් අවම කරගන්න ඔබ ඔබේ බුද්ධිය භාවිතා කළ යුතුමයි.
ඒ වගේම තමයි රැකී ආරක්ෂා කටයුතු තුලත් යම් යම් පීඩාකාරී ස්වභාවයන් එන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ඒ රැකියා කටයුතු තුල ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් නැති කරගන්නත් ඔබ බොහොම කල්පනාවෙන් ඉවසීමෙන් නම්‍යශීලී ගුණය පෙරදරි කරගෙන වැඩ කරන්න. මේ වගේ ග්‍රහ තත්ත්වයක් ගත වෙනකොට දැඩිභාවයේ මුරණ්ඩුභාවයේ අපි නැති කරගන්න ඕනි. පුළුවන් තරම් නම්‍යශීලී වෙලා ඉඳලා කටයුතු කිරීම තුලින් ඔබට යම් කිසි දෙයක් අතහැරෙන්න ස්වභාවය අවම කරගන්න පුළුවන්. අත නොහැරී තියාගන්න පුළුවන් වෙනවා. ඒ නිසා බොහොමත්ම ඉවසීමෙන් කටයුතු කරලා මේ කාල සීමාවේ තියෙන ග්‍රහ තත්ත්වය ගෙවා ගන්නට ඕනේ. ඒ වගේම ඔබත් අනිවාර්යෙන් ප්‍රතිකර්ම කරා යොමු විය යුතු කෙනෙක් වෙනවා. ඒ ප්‍රතිකර්ම කිරීම හරහා යම්කිසි සුබ තත්ත්වයක් ජීවිතයට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ලෙඩ රෝග අසනීප වලින් පෙළෙන මීන ලග්න හිමියන් මේ දේවල් වලට නිසි වෛද්‍ය උපදෙස් පිළිපදින්න මේ කාලයේදී මේ වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපදින්න ඕනි කෙනෙක් ඔබ. දැන් සාමාන්‍ය පිළිවෙත තමයි ලෙඩකින් අසනීපයකින් මද සුවයක් එනකොට බෙහෙත් අත්හරිනවා. එහෙම නෙමෙයි මේ කාල සීමාව තුලදී ඔබට නොපෙනෙන තත්ත්වයක් ශරීරය තුල තියෙන්නට පුළුවන්. ඒ නිසා වෛද්‍යවරයෙක් යම්කිසි දෙයක් නිගමනය කරලා යම්කිසි පිළිවෙතක් කිව්වහම මේක දිගටම අනුගමනය කරන්න ඔබ වග බලා ගන්න. එතකොට මිල මුදල් සම්බන්ධයෙන් පරිහරණය කිරීමේදී හරි පරිස්සම් වෙන්න. පොඩි දෙයකටත් ලොකු විදිහට වියදම් කරන්න සිද්ධ වෙන වෙලාවක් අයවැය සමබර කරගන්න උනන්දු වෙන්න. අන් අය සමග කටයුතු කරද්දී බොහොම සුහදශීලීව නම්‍යශීලීව වැඩ කරන්න හිතර ගන්න. ඒ වගේම පිළියම් කරලා ජීවිතයට සහනයක් එකතු කරගන්න. ඉතින් ඔය ආකාරයට තමයි සෙනසුරු මාරුව ලග්න 12ට බලපවත්වන්නේ. මේ හැම දෙයක්ම මේ සීමාවට සමීපව සිද්ධ වෙන රාහු මාරුව සහ බ්‍රහස්පති මාරුව එක විචල්්‍ය වෙන්න පුළුවන් බව ඔබ තරයේ විශ්වාස කළ යුතුයි. ඒ වගේම ඔබේ පුද්ගලික කේන්දරයට ගතවන මහදස ආතුරුදස අනුවත් මේවා වෙනස් වෙනවා කියන එක ඔබ මතක තියාගන්නට ඕනේ. මම කලින් කිව්වා සෙනසුරු දෝෂ බලපවත්වන උදවියට පිළියම් සඳහන් කරන්නම් කියලා. එතෙන්දී බෝධි පූජාව මුල් කරගන්න. බෝධි පූජා කටයුතු සිද්ධ කිරීම, කාකනිල් ගලක් පැලඳීම, සෙත් කවියක් කියවීම, එතනින් එහාට අபிසම්බිදාන පිරිත ශ්‍රවණය කිරීම, ඒ වගේම නුග බෝධියට එළඟි තෙල් පහනක් දැල්වීම, එතනින් එහාට ගත්තාම ශනි මුරුතුංජේ යන්ත්‍රය පැලඳීමත් අපි අනුමත කරනවා සෙනසුරු දෝෂ සඳහා යෝග්‍යයි කියලා. මේ පිළිවෙත් අනුගමනය කරන්න සෙනසුරාදා දවස්වල සතුන්ට ආහාර පාන දන් දීමත් මේ ප්‍රතිකර්ම විශේෂලා ප්‍රමුඛතාවය ගන්නවා. එතකොට මේ පිළියම් සිද්ධ කළා ඔබ ඔබේ ජීවිතයට යම්කිසි සහනයක් ළඟා කර ගන්නවා නම් ඒක අපිට සතුටක්. ඒ වගේම තමයි හිතේ ශක්තියෙන් යුතුව මේ ග්‍රහ තත්ත්වයන් වලට මුහුණ දීලා ඔබ ජීවිතේ ජය ගනිමියයි අපි අපේක්ෂා කරනවා. ඉතින් තවත් දවසක විශේෂිත ග්‍රහ මාරු තොරතුරුත් සමග සක්වල අඩවියෙන් ඔබව හමු වෙනකම් ප්‍රාර්ථනා කරනවා ඔබට සුවදායක දිනයක්. ආයුබෝවන්.